නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. අපි මේ කතා කරන් ආපු ටිකේ මේ දිගුවක් විදිහට මේක අද කොටසත් බලමු එහෙනම් ටික. මට මේ මතක් ගන්න තියෙන්නේ අර කොහොමද දැන් අපි අර පාවිච්චි කරන වචන අපි ඒක අහනකොට අපිට එන අදහසක් තියෙනවා. අපි ඒ අදහස හරිමයි කියලා හිතලා ඒ කෙනා කියන්න ඇත්තේ මම හිතන් ඉන්න එකමයි කියන එකෙන් ගන්න ගියාම තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. ඒ හින්දා තමයි අර මම හැමතිස්සෙම මතක් කරලා කියන්නේ ඒක. දැන් මෙතන හැමතිස්සෙම සියලුම මේ දෙනා උත්සාහ කරන එකම දේ තමයි තමන්ගේ හිතේ තියෙන හැඟීම පෙන්වන්න තමයි වචන භාවිතා කරන්නේ. ඉතින් එතකොට අර වචනවල තමන් දන්න අර්ථය තුලින් ඒක විමර්ශනයට යන්නේ නැතුව එන එක හැලාම මේකම තමයි මේ කියන්නේ නැත්තේ කියලා බලන්නේ නැතුව පුළුවන් තරම් ඒක මොන අර්ථයෙන් කියන්නේ නැද්ද මොන විදිහටද මේ වචනේ මෙතන පාවිච්චි කරන්නේ නැත්තේ කියන එක හොයන්න අර ඒ කෙනා අදහස් කරපු හැඟීම ගන්න ලොකු උපනිෂදයක් තියෙනවා. ඒක ආපු නිසා මම උදාහරණයක් කියනවා අර දැන් අපි සාමාන්‍යයෙන් සූත්‍ර පිටකය හෝ අභිධර්ම පිටකය විනය පිටකය වගේ එකක් බලනකොට අපිට සමහරලාට සූත්‍ර කියනකොට එක වෙලාවම අදහස තේරෙන්නේ නැහැ නේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. يعني බුදු පියාණන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ මොකද්ද කියන එක. එතකොට අපි කරන එකම දේ තමයි අපි දන්නවා මේක අපිට තේරෙන්නේ නැහැ. අපිට මේ කියන ගැඹුර අපිට අල්ලගන්න බෑ. ඒ නිසා මේක තව ටිකක් විස්තරව විග්‍රහ කරපු ඊළඟ මූලාශ්‍රයට අපි යනවා. ඒකට තමයි අටුවා කියන්නේ. ඊට පස්සේ අටුවාව අපි බලනකොට අටුවාවේ ටිකකුත් අපිට පැහැදිලි නැත්නම් අපි කවදාවත් අටුවාවට බයින්නේ නැහැ නේ. අපි අටුවාව විවේචනය කරන්නේ අපි දන්නවා අපිටයි තේරෙන්නේ නැත්තේ. අපි අපිව විවේචනය කරගන්නේ. ඒ කියන්නේ මටයි තේරෙන්නේ නැත්තේ මේකේ ලියලා තියෙන එක මට තේරුම් ගන්න බෑ. ඊට පස්සේ ඒකත් තව ටිකක් ලිහිල් කරලා ලියලා තියෙන අපි තව මූලාශ්‍රයට යනවා. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් අටුවාවේ විස්තරය තියෙනවා ටීකාවේ. ඊට පස්සේ ටීකාව කියවලකොට අපි කවදාවත් මට මේක තේරුම් ගන්න බෑ කියලා කවදාවත් ටීකාවට බයින්නේ නැහැ නේ. කියන්නේ ටීකාව විවේචනය කරන්නේ නැහැ. ටීකාවේ අඩුපාඩුවක් කියන්නේ නැහැ. අපි තේරුම් ගන්නවා ටක් ගාලා අපේ පැත්තටම චෝදනාව දාගෙන අපි විවේචනය කරගෙන මේක මටයි තේරෙන්නේ නැත්te මේ ලියලා තියෙන එකේ සත්‍ය මට තේරුම් ගන්න බැරි කමයි කියන එක. මේ ලියලා තියෙන සත්‍ය මට තේරුම් කරගන්න බැරි කමයි මේ තියෙන්නේ කියන ඒ හැඟීමෙන් අපේ පැත්තට අපි චෝදනාව දාලා අපිම සුද්ධ කරගන්න අපි චින්තනය උපදව ගන්නවා. ඉතින් ටීකාවේ බැරි වුණොත් ටිප්පණියෙන් ওই විදිහට අපි ඒ අපේ තියෙන ඩවුට් එක අපේ තියෙන ප්‍රශ්නේ ලෙහෙන තාක් අපි ඒක පුළුවන් තරම් කෙරවලටම හොයනවා. ඉතින් අර මම ඒක උදාහරණයකට ගෙනාවේ. දැන් අපි සාමාන්‍යයෙන් ඒ විදිහට යම් ප්‍රශ්නයක් නැගුණාම සූත්‍රයක් නැත්තම් මොන හරි විනය කාරණාවක් නැත්තම් මොන හරි අභිධර්ම කාරණාවක් ගැන ප්‍රශ්නයක් මතුනහම අපි කවදාවත් ඒ කියන්නේ මේ ලියලා තියෙනක වැරදි මේ කියලා තියෙනක වැරදි මේ තියෙන මූලාශ්‍ර වැරදි කියලා කවදාවත් අපි ත්‍රිපිටක පුස්තක වහන්සේලාටවත් ඒ අටුවා චාරින් වහන්සේලා ලියපු අටුවා ග්‍රන්ථ වලටවත් ඒවට මොනවත් අපි කියන්නේ නැතුව අපි අපේ නුවණස ඒ වෙලාවේ යෙදෙනවා මේ පුස්තකවල තියෙන මේ මූලාශ්‍රවල තියෙන දේවල් ඇත්තටම ඒකේ සත්‍ය තියෙනවා. නමුත් අපිටයි මේක ගන්න බැරි කියන පැත්තෙන් අපේ පැත්තේ තියෙන අඩුපාඩු අපි පෙන්න ගන්නෝනේ. අන්න ඒ විදිහට ඇත්තටම මේ කවුරු හරි දෙයක් කියනකොට අර තමන්ගේ පැත්තේ අඩුපාඩුවක් නිසා තමයි මේක තේරුම් ගන්න බැරි කියලා පොඩ්ඩක් මනස විවෘත වුණොත් මම හිතන්නේ ඕන කෙනෙක් කියන දේ අපිට නිහතමානීව අවංකව හොඳට කන් යොමු කරලා අහන්න හැකියාව වෙනවා. ඒකම තමයි අර අපි කතා කරද්දී හැමතිස්සෙම වගේ කතා කරන්නේ කියන ඕන දෙයක් පුද්ගල භාවය, වයස, ස්ත්‍රී පුරුෂ බව, කුඩා ලොකු වැඩි මහලු ඔය කිසිවක් බලන්නේ නැතුව ඒ මිනිස්සයා කියන්න හදන්නේ මොකද්ද කියන එකට සංවේදී වෙලා එයා පෙන්වන්න හදන හැඟීම පුළුවන් තරම් හොඳට උලුප්පල ගන්න විදිහට අපි අපේ මනස, අපේ වචන, අපේ හැසිරීම මෙහෙවන එක තමයි කළ යුත්තේ. ඉතින් අන්න එහෙම කරනවා නම් මම හිතන්නේ බොහෝ දුරට තියෙන අවුල් සාගත තැන්, බොහෝ දුරට තියෙන ගැට්ටන, බොහෝ දුරට තියෙන අඩුපාඩු තැන් ටික මකා ගන්න පුළුවන් ඉතාලම සරලව. ඉතින් ඒකයි මම අර උදාහරණය මතක් කරේ. ඒකත් එක්ක මම මතක් කරන්න ආපු කාරණාව සත්‍ය අවබෝධය කියන එක. දැන් සත්‍ය අවබෝධය කියන එක කාරණාව අපි කතා කරන්නේම දුක කියන එක අයින් කරගන්න නැත්නම් දුකෙන් නිදහස් වීම පිණිසනේ සත්‍ය අවබෝධය පවතින්නේ. ඒකෙදී මට මතක් ගන්න තියෙන්නේ මේකයි. දැන් ආයි අපි දුක කියලා කතා කරනකොටම අපිට දුක කියලා වචනේ කියනකොටම අපි දන්නවා අපිටත් තියෙන දුකක් තමයි මේ කතා කරන්න යන්නේ කියලා. ඒ කියන්නේ අපිට ඕනම වචනයකට අපිට තියෙන අත්දැකීම් වලින් අපිම හදාගත්ත නිර්වචන ටිකක් තියෙනවා. ඒ හින්දා තමයි දැන් බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලත් දුක පිළිබඳව වදාරනකොට අපිට ටක් ගාලා තේරෙනවා මේ අපි දන්න දුක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්තේ කියලා. ඒ චින්තනය ඇත්තම ඊටාම අන්තගාමී නැත්තම් ඊටාම පටු චින්තනයක් කියන එක තේරෙනවා. ඇත්තම බුදුහාමුදුරුවෝ පෙන්නපු දර්ශනය හොඳට බලනකොට. ඒතර අපි හිතන් ඉන්න දුක කියන එක මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ආර්ය නැත්තම් ආර්ය දුක, දුක්ඛ ආර්ය සත්‍ය කියන එකත් එක්ක අපි මේ දරන් ඉන්න දුක ඇත්තටම අපි හරියට හොයලා නැති හින්දායි අපි ඒකට දුක කියන්නේ කියලා තේරෙනවා. ඇත්තම දුක්ඛාර සත්‍ය කියන එක අපි හොඳට විමර්ශනයට බැස්සොත්. ඉතින් ඒකෙදි
මම අර කාරණා ටිකක් කියන්නම් මේකේ තේරුම් ගන්න ඕන. මෙන්න මෙහෙම ගන්නකො. මම අර මුලින්ම කිව්ව කාරණාව. දැන් අපිත් දන්නවා දුක කියලා එකක්. හරිද? ඒ වගේම දැන් මම ඇහුවොත් එහෙම මේ දුකට මොකද්ද ප්‍රත්‍ය උනේ? මොකද්ද හේතු උනේ? මොකද්ද මේ දුක පටන් ගන්න හේතුව කියලා අපි සාමාන්‍ය නිකන් මේ කතා කරන් ගියොත් අපි මොන හරි දෙයක් ගැන හෝ මොන හරි කෙනෙක් ගැන අපි විස්තරයක් කරනවා. අරයා නිසා තමයි මේ දුක ආවේ, මේ දේ නිසා තමයි දුක ආවේ කියලා. මම ඒක තව ටිකක් තීව්‍ර කරලා ඇහුවොත් ඒ දේ නිසාම දුක ආවේයි, ඒ කෙනා නිසාම දුක ආවේයි කියලා අපිට උත්තරයක් එනවා. මේ දුකට හේතුව අපි එතන තියෙන බැඳීම කියන එක. නැත්තම් ප්‍රිය බව, නැත්තම් මధుර බව, නැත්තම් එතනට තියෙන ආසාව. ඒ කියන කාරණාවෙන් අපිට තේරෙනවා මේ දුකට හේතුව තමයි බැඳීම කියන එක. නැත්තම් ප්‍රිය බව කියන එක. නැත්තම් කැමැත්ත කියන එක. පැහැදිලිද? එතකොට දැන් මේ කාරණාව අපිටත් ඇත්තම ලෝකේ ඉන්න ඕන සත්වයෙක්ගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් ඒගොල්ලන්ට මේ තැනට අවසානයේදී උත්තර එනවනේ. ඒ කියන්නේ මේ දුක උරුම වෙන්න හේතුව බැඳීම කියන එක. ඉතින් බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලත් බුදුහාමුදුරුවොත් පෙන්නනවා දුකට හේතුව තණ්හාව බව. ඒ කියන්නේ සමුදයාට සත්‍ය කියන එක තණ්හාව බව. මම ඒකයි කිව්වේ දැන් අපි දන්න දුක සහ අපි දන්න දුකට හේතුව වගේම කියලා තමයි අපිටත් බුදුහාමුදුරුවන්ගේ දේශනාව අහනකොට හිතෙන්නේ. ඉතින් ඒකට අපි දැන් අපි දන්න දුකට හේතුවත් අපි තණ්හාව කියලා කොහොමද දාගන්නවා? මෙතන තේරෙනව නේද අපේ තියෙන සාමාන්‍ය භාෂාව විවහාරය මේ තණ්හාව කියන වචනෙන්ට මේ ලෝකයේ දීලා තියෙන අර්ථය මේ ලෝකයේ තුල තණ්හාව කියන වචනෙන්ට දීලා තියෙන අර්ථයනේ කැමැත්ත, බැඳීම, ප්‍රිය බව, ආසාව කියන වචන ඒ අදහස් ටික. ඉතින් දැන් අපිට දුකට හේතුවත් බැඳීම, ප්‍රිය බව, කැමැත්ත, ආසාව ওই ටික නිසා තණ්හාව කියන එක අපි ඒකට දාලා තමයි ගන්නෙ දැන්. හරිද? ඊට පස්සේ මෙන්න මේකයි. දැන් අපිට දුකක් ආවට පස්සේ මේ දුක තුල අපි ඉන්නේ නැහෙනේ. අපි අනිවාර්යෙන් මේ මිනිස්සු හරි සත්තු හරි හැටියට ඕනම කෙනෙක් කරන්නේ Tamanට දුකක් පීඩනයක් ආවොත් අපි ඒකෙන් නිදහස් වෙන්න විදියක් හොයනවා. පැහැදිලි. එතකොට දැන් අපි කරන වැඩේ ඔය දුකෙන් නිදහස් වීමට ප්‍රතිපදාවක් අරන් යනවා. හරිද? ඒ කියන්නේ මොකක් හරි යම්කිසි ක්‍රියාවලියකට යනවා මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ Tamanට ආපු දුකෙන් නිදහස් වෙන්නේ යම්කිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරනවා. පැහැදිලි. ඒක නිකන් මම උදාහරණයක් කිව්වොත් තමන්ට තමන්ගේ කකුල තුවාල වුණා දුකයි. ඒ දුකට හේතුව මොකද්ද? යම්කිසි ඇලීමක් තමයි. ඒ කියන්නේ කකුල තුවාල වෙන්න හේතුව පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම මොකක් හරි බන්ධනයක් තියෙනවා උතන. ඒ කියන්නේ ප්‍රියභාවයක් මුල් වෙලා තියෙනවා. එතකොට දැන් තුවාල වුණා දුකයි. දැන් අපි දන්නවා මේ දුක නැති කරගන්න පුළුවන් මෙහෙම කියලා. එතකොට තමයි අපි මොකද කරන්නේ? බෙහෙත් හේට් ටික කරනවා. නැත්තම් බැන්ඩේජ් බඳිනවා. නැත්තම් මොන හරි වෛද්‍යවරයෙක් හම්බෙන්න යනවා. නැත්තම් ගොඩ වේදකමක් කරනවා. මොන හරි දෙයක් කරලා අපි යම්කිසි ක්‍රියාවලියකට එළඹෙනවනේ. අපි යම්කිසි ප්‍රතිපත්තියකට වැටෙනවනේ. එනි කල යුත්තකට වැටෙනවා. පැහැදිලිද? එහෙමයි. අදහස් කරන්නේ. ඒ කියන්නේ මෙතන කල යුත්තකට වැටෙනවා. කල යුත්ත කරාට පස්සේ අපිට දැන් තුවාලේ උදාහරණයක් ගත්තොත් තුවාලෙට බැන්ඩේජ් බැන්දොත් තුවාලෙට බෙහෙත් දැම්මට පස්සේ යම්කිසි කාලයකින් ඒ තුවාලේ සනීප වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? දුක ඉවරයි කියන එක. දුක ඉවරයි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ආයේ දුක ඇති වෙන්නේ නැහැ කියන දණ්ඩට යනවා. ඒ කියන්නේ තුවාලේ සනීප වුණාට පස්සේ ආයේ තුවාලේ ඇති වෙන්නේ නැහැ කියලා අපි දන්නවනේ. එහෙමයි. පැහැදිලිද? මෙන්න මේ වගේ අර්ථ හතරක් තමයි ඇත්තම අපි අද මේ ලෝකයේ තුල කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ මෙන්න මේ ආකාරයේ ආකාර හතරක්. පැහැදිලිද? මෙතන තේරෙනවද මේ ආකාර හතර එකකට පස්සේ එකක් ඒ වගේ අර අපි කියන්නේ නිකන් පිළිවෙලකින් යනවා කියලා තේරෙනවද? එහෙමයි. පැහැදිලිද? ඒ කියන්නේ ඔක හොඳටම තේරුම් ගන්න පුළුවන් ඔය දැන් ඔය දුක යම්කිසි දුකක් ආවට පස්සේ ඒකේ නිදහස් වෙන ප්‍රතිපදාව ගත්තාම යම්කිසි පිළිවෙලකට යන්නේ. ඒ පිළිවෙලේ අවසානයේ තමයි ඒ දුක ඉවර වෙන්නේ. පැහැදිලිද? දැන් මෙන්න මේක හොඳට බලන්න. අපි අද ලෝකයේ තුල දන්න දුක සහ ඒකට හේතුව සහ ඒකෙන් නිදහස් වෙන විදිය සහ ඒකෙන් නිදහස් වුණාම ලැබෙන සුවය කියන එක මෙන්න මේ ආකාරයට තමයි ගොනු වෙන්නේ. එතකොට දැන් අපි ලෝකයේ තුල දුක් විඳින නිසා අපි ඒ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරන නිසා අර මම ඉස්සෙල්ලා කිව්වේ බුදු පියාණන් වහන්සේත් ලෝකයට පහළ වෙලා දුක පිරිසින් දකින්න දුක අවබෝධ කරගන්න කියලා කියනකොට අපිටත් හිතෙන්නෙම මේ අපි ඉන්න දුක තමයි මේ පිරිසින් දකින්න අවබෝධ කරගන්න කියලා බුදු පියාණන් වහන්සේ කියනවා ඇත්ත කියලා. පැහැදිලි. ඒ හින්දා තමයි අපි අර අපේ කෝණයෙන්ම අරක බලන්න යන්නේ. පැහැදිලිනේ? එහෙමයි. ඒතකොට තමයි අතරම මේ කියන්නේ හිර වෙන්න තියෙන නැත්නම් අන්තගාමී වෙන්න තියෙන වටපිටාව වැඩි වෙන්නේ. මොකද අපි දන්න දුක බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට බලන්න යනවා. දැන් ඒක කවදාත් කරන්න බෑනේ. මොකද මම පය ගහලා ඉන්න පොළව මත ඉඳගෙනනේ මම වටපිටාව බලන්නේ. බුදු පියාණන් වහන්සේ පය තියලා තියෙන්නේ වෙන තැනක. නමුත් මම පය තියලා තියෙන්නේ වෙන තැනක. පැහැදිලිද? එතකොට බුදු පියාණන් වහන්සේ ඉන්න තැනත් මම ඉන්න තැනත් වෙනස්. එතකොට බුදුහාමුදුරුවෝ එතන ඉඳන් බලපු කෝණයත් මම මෙතන ඉඳන් බලන කෝණයත් සම්පූර්ණ වෙනස්. කරබලනේ. එතකොට එතන තේරෙනවද දැන්? එතකොට ඒ වුණාට දැන් බුදු පියාණන් වහන්සේ පාවිච්චි කරේත් එකම වචන ටික. මම පාවිච්චි කරනේත් ඒ වචන ටිකමයි. එහෙමයි සර්. හරිද? එතකොට තේරෙනවනේ මෙතන අර හැමතිස්සෙම වචනය ඉක්මවපු අදහස ගන්න කොච්චර ඒ කියන්නේ ඒකට අනිවාර්යෙන් නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ බිහි වෙන්න කොච්චර ශ්‍රද්ධාවක් ගෞරවයක් මෙතන මට වඩා දෙයක් මෙතන කියනවා කියන ඒ අර ශ්‍රද්ධාව අන්ධ භක්තිය නෙමෙයි. අර බය වෙලා ඉන්න එක නෙමෙයි. ඒ විශ්වාසය, ඒ කියන්නේ මෙතන දෙයක් තියෙනවා මට ගන්න කියන එක. ඒක එන්නේ නැතුව අපි කවදාවත් අපේ කෝණේ පන්නන්නේ නැහැ. පැහැදිලිද? එහෙමයි.
මෙන්න මෙතන මම ඔන්න ඔක තමයි දැන් මම මේ ඇඳලා මේ ලියලා පෙන්නුවේ අපි දන්න කෝණය. මම පෙන්නන්නම් දැන් බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේදී පෙන්නපු ටික. චතුරාර්ය සත්‍ය මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ටික. මෙතනත් අතන හතරක් තියෙනවානේ. ඉතින් මෙතනට අපි ගමු චතුසත්‍ය කියලා. ඒ කියන්නේ හතරක් සත්‍යයක් අපි දන්නවා ලෝකෙ හැටියට. හරිද? ඒ හතර තමයි මේ තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්නපු එක අපි බලන්න ඕනේ මේකට වඩා මේ අපි කරන ප්‍රතිපදාවට සමානද නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වෙනස්ද කියන එක. බුදු පියාණන් වහන්සේ පළවෙනි චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ දුක්ඛාර්ය සත්‍ය කියලා සත්‍යයක්. හරිද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා පළවෙනි ආර්ය සත්‍යයට අපි ගන්නේ දුක කියන එක. ඒ කියන්නේ දුක කියන්නේ මොකක්ද කියන එක. ඒතකොට නිකන් අපිට නම් තේරෙන්නේ දැන් අපි ගත්ත පිළිවෙලත් බුදුහාමුදුරුවෝ කියන හතර පිළිවෙල සමානයි වගේ තමයි දැනට. පැහැදිලිද? ඊට පස්සේ දැන් ඕක තව ටිකක් අපේ තියෙන කෝණේ අපි සාධාරණීකරණය කරන ගන්නවා. සමුදයාර්ය සත්‍ය කතා කරනකොට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකද්ද? යායන් තණ්හා බෝනෝ භවිකා නන්දිරාගක සගතා තතතර බිනන්දනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තණ්හා ටික පෙන්නන්නේ. ඒතර මෙතන දැන් මෙතනත් තණ්හාව කියලා අපි දන්නව තණ්හාවකුත් තියෙනවා බුදුහාමුදුරුවෝ. එනේ බුදුහාමුදුරුවෝත් පෙන්වන්න හදලා තින්නේ ඒ තණ්හාව වගේ කියලා දැන් අපිට නිකන් තහවුරු වෙනවා මේ අපි හිතන් ඉන්න පරාසයෙන්. පැහැදිලි. හැබැයි මෙන්න මෙතන ඊටාම හොඳ වටින තැන. මෙන්න මේක හොඳට බලන්න. අපි සාමාන්‍යයෙන් දුකක් ආවට පස්සේ දුකක් ඇති වුණාට පස්සේ අපි කරන්නේ යම්කිසි ප්‍රතිපදාවක් යම්කිසි ක්‍රියාපිළිවෙලක් කරලා තමයි සුවපත් වීමට යන්නේ. පැහැදිලි. හැබැයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ තුන්වෙනි ආර්ය සත්‍ය පෙන්නකොට මෙන්න මෙතන පෙන්නන නිරෝධාර්ය සත්‍ය කියන එක. පැහැදිලි. ඒ කියන්නේ මොකක්ද හරියට? අපි දන්න එකට හාත්පස වෙනස්. අපි කරන්නේ යම් දෙයක් කරලා සුවපත් වෙන එක. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සුවපත් වීම තමයි මේ ස්වභාවයේදී. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මෙතන මතක් කරන්නේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පෙන්නන්නේ මාර්ග ආර්ය සත්‍ය. ඒ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. පැහැදිලි. දැන් මම මේකේ මේ පෙන්නුවේ දැනට තේරුම් ගන්න තැනක් මම පොඩ්ඩක් මේකේ පෙන්නලා දෙන්න. දැන් හොඳට බලන්න. මෙතන තේරෙනවද? දැන් අපි නිකන් මේක මෙහෙම සංසන්දනය කරන්න බෑ. හොඳේ මම මේ කරන එක වැරදි. මම මේ පෙන්නන්නේ පොඩි අර්ථයක් මේකෙන් ගන්න. දැන් අපිට තේරෙන දේ නිකන් පළවෙනි එක නම් සමානයි වගේ. අපි දන්න එකයි බුදුහාමුදුරුවෝ පෙන්නපු එකයි. දෙවෙනි එකත් සමානයි වගේ. පැහැදිලි? තුන්වෙනි එක බලෙන්වත් සමාන කරන්න බෑ. පැහැදිලි? බුදු පියාණන් වහන්සේ පෙන්නපු තුන්වෙනි තැනට තියෙන සත්‍යය අපි දන්නේ හතරවෙනි තැනට මේ. පැහැදිලි? බුදුහාමුදුරුවෝ හතරවෙනි තැනට පෙන්නපු සත්‍යය අපි දන්නේ තුන්වෙනි තැනට. පැහැදිලි? දැන් මේ දෙක ගලපන්න බෑනේ. ඒ කියන්නේ බලෙන්වත් මේ ලෝකයේ තුල බුදු පියාණන් වහන්සේ පෙන්නපු ඒ ස්වභාවය ලෝකේ උදාහරණයකට ගලපන්න බෑ. මොකද අපි හැමතිස්සෙම අපි දුකෙන් නිදහස් වෙන්නේ යම් දෙයක් කරලා. පැහැදිලි? එතකොට මෙන්න මේක බලන්න ඕනේ හොඳට. දැන් මම කිව්වේ මේක මම මේ ගලපලා පෙන්නුවේ පොඩ්ඩක් මේ දැන්ට මේ අපි ලියලා තියෙන 1 2 3 4 අංක පිළිවෙලක් තියෙනවනේ. මේ අනුපිළිවෙලට පොඩ්ඩක් සංසන්දනය කරලා මම මේ පෙන්නුවේ. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙතන හොඳට බලාගන්න. දැන් අපි දුකට හේතුවයි කියලා දැනගන්න ස්වභාවයක් වගේ තමයි අපිට දැන් බුදු පියාණන් වහන්සේ පෙන්නපු දුක්ඛාරය සත්‍යයත් සමුදයාරය සත්‍යයත් වගේ දැන්ට නිකන් මේ නාමිකව තේරෙන්නේ. ඊතුරු දෙකේ වෙනසක් තියෙනවා අපිට ඒක හිතා ගන්න බැරි. ඒ කියන්නේ මම නිකන් අර උදාහරණ කිව්වොත් අපි කරන්නේ තුවාලේ උනාට පස්සේ බැන්ඩේජ් බැඳලා සුවපත් කරගන්න එක. හරිද? හැබැයි ඒකම මම මේ චතුරාර්ය සත්‍ය කියන එකට නිකන් රළුවෙන් උදාහරණයට පොඩ්ඩක් ගෙනාවොත් බුදු පියාණන් වහන්සේ පෙන්නන තැන උදාහරණෙට ගියොත් මේ වගේ තුවාල වුණාට පස්සේ තුවාලට හේතුව තණ්හාව බව දන්නවා. තුන්වෙනි තැනට පෙන්නන්නේ මොකද්ද? තුවාලේ සනීප වීම. තුවාලේ සනීප වීම ඊට පස්සේ තමයි බැන්ඩේජ් බැඳීම. පැහැදිලිද? හැබැයි අපි කරන්නේ අනිත් පැත්තට. තුවාලේ දන්නවා තුවාලේ ඇති වෙන්න හේතුව දන්නවා. ඊට පස්සේ බැන්ඩේජ් එක බඳිනවා සුවපත් වෙනවා. තේරෙනවද? ඒතකොට මේ දෙක අපි මාරු කරලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්නනට වඩා. පැහැදිලිද? දැන් මෙන්න මේකයි බලන්න ඕනේ. දැන් මම මෙච්චරලා කතා කරේ අපි දන්න පළවෙනි දුක කියන එකත් දුකට හේතුව කියන එකත් බුදුහාමුදුරුවෝ කිව්ව දෙකත් එක සමානයි වගේ කියලා තැනක ඉන්නේ. හොඳට බලන්නකෝ මේක. දැන් සත්‍යයක් වැටහෙනව නම් ටිකක් සත්‍යයි ඊටු ටික අසත්‍යයි කියලා අහුවෙන්න බෑනේ. ඒ කියන්නේ පොඩ්ඩක් සත්‍ය තේරෙනවා ඊටු ටික නම් තේරෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් අපිට යම් දෙයක් ගැන දශමික විතර පොඩි ඩවුට් එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි සැකයක් තියෙනවා. මේක හරිද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම මේ කියන්නේ 99%ක්ම ඒක ඔක්කොම තේරලා හැබැයි එක දශමයක් ඒ කියන්නේ 100ට එකක් තේරෙන්නේ නැහැ හරියට මොකක්ද ඒ කිව්වේ කියලා. දැන් කවදාවත් ඒ 99%ක් දැනගත්ත කෙනාට කියන්න පුළුවන්ද මම මේක ගැන 100%ක් දන්නවා කියලා? කියන්න බෑ. කියන්න බෑ. මම අහන්නේ මේකයි. එයාට කියන්න පුළුවන්ද ඇත්තටම එයා 99%ක් දන්නවා කියලා? ඒ කියන්නත් බෑ. ඒ කියන්නත් බෑ. මොකද 99%ක් දන්නවා කියලා එයා කියනවනම් එයා 100ක් දැකලා තියෙන්න ඕනේ. නැත්නම් 99 කියලා ගන්න බෑනේ. පැහැදිලිද මම කිව්ව එක? ඒක තමයි. අන්න ඒ අර්ථයෙන් දැන් බලන්නකෝ. හොඳට තේරුම් ගන්න. අපි නිකන් නාමිකව චතුරාර්ය සත්‍ය අපි ලෝකයේ ගනුදෙනු කරන විදිහත් එක්ක ගැලපුවට චතුරාර්ය සත්‍ය කියන අර්ථය කවදාවත් අපේ තියෙන එකත් එක්ක ගලපන්න බෑ. තේරෙනවද? දැන් මම මෙච්චරලා කිව්වේ පළවෙනි එකයි දෙවෙනි එකයි අපි දන්න විදිහට හරි වගේනේ. නමුත් දැන් මම ඉස්සලා කිව්ව එකෙන් තේරෙනවද? 99%ක් නැත්තම් මේක හැටියට 50%ක් අපි දන්නවා වගේනේ දැන්. එනේ මේ පළවෙනි දෙක දන්නවා කියන්නේ 50%ක් දන්නවා වගේනේ.
නමුත් 150ක් දන්නවා කියන එකවත් යෙදෙන්නේ නැහැ. මොකද 150ක් දන්නවා කියලා කියන්න නම් 100% දැනන් තියෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒ උපමාවේ හැඟීම ගත්තා නම් තේරෙයි. අපි කතා කරන දුක සහ ඒකට අදාළ වෙන හේතුව ඒ දුක නැති කරන විදිහත් දුක නැති වුණාට පස්සේ ස්වභාවයත් ඒ කියන අපි දන්න සත්‍ය ස්වභාවය බුදු පියාණන් වහන්සේ පෙන්වන චතුරාර්ය සත්‍යත් එක්ක ළඟටවත් තියන්න බෑ. වචන එක වුණාට ළඟින්වත් යන්නේ නැහැ. පැහැදිලිද? එහෙමයි. ඒ කියන්නේ මේ සත්‍ය අපිට තේරෙනවා කියලා බලෙන්වත් නිකන්වත් ගන්න බෑ. මොකද එක සත්‍යයක් තේලා ඊටු සත්‍ය තුන නොතේරී යන්නේ නැහැ. පැහැදිලිද? ඒක අරගෙම ගන්නකො. එක සත්‍යයක් මට තේරුණා කියලා කොහොමද මේ කෙනෙක් කියන්නේ? ඒ කියන්නේ එක සත්‍යයක් තේරුණා කියලා කෙනෙක්ට කියන්න බෑනේ. මොකද එයා එක සත්‍යයක් තේරුණා කියලා කියනවා නම් එයා ඊටු සත්‍ය තුන ගැන දැනගෙන තියෙන්න ඕනේ. පැහැදිලිද? එහෙමයි. ඒතර ඊටු සත්‍ය තුන දැනගන්න ඊටු සත්‍ය තුන ගැන දන්නව නම් එයා එක සත්‍යයක් තේරුණා කියලා අලුතෙන් කියන්න ඕනේ නැහැ නේ. මොකද සියල්ලම දන්නවා. තේරෙනවද? මේකේ තියෙන්නේ මෙහෙම එකක්. තේරෙනවා නම් තේරෙනවා, තේරෙන්නේ නැත්නම් එකක්වත් තේරෙන්නේ නැහැ. අවබෝධයි නම් සියල්ල අවබෝධයි, අවබෝධ නැත්නම් එකක්වත් අවබෝධ නැහැ. පැහැදිලිද? නමුත් දැන් අපි අද හිතන් ඉන්න විදිහට අපි දුක දන්නවා, දුකට හේතුව තණ්හාව කියලා දන්නවා. නිවන කියලා නිවීමකුත් තියෙනවා කියලා අනුමානට තේරෙනවා. ඒක කරන විදිහ තේරෙන්නේ නැහැ. ඒ නිවන්ට යන්නේ කොහොමද තේරෙන්නේ නැහැ. ඒකනේ හුඟක් වෙලාවට තියෙන ප්‍රශ්නේ. එනේ දුකක් අපි දන්නවා. දුකට හේතුව දැන් මේ බැඳීම් කියලා තේරෙනවා. මේ බැඳීම් අයින් කරගන්න ඕනෙත් කියලා තේරෙනවා. ඒ කියන්නේ නිවන කියලා අපිට නිවන් දකින්න පුළුවන් නිවනක් කියලා පවතිනවා මේ සැපයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර ස්වභාවයට යන්න පුළුවන් කියලාත් අනුමානෙන් අපි අහගෙන තියෙනවා. නමුත් ඒක කරන්නේ කොහොමද කියන එකට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. එතකොට උඩින් බැලුවම තේරෙනව නේද? සත්‍ය තුනක් දන්නවා. සත්‍ය දෙකක් නම් 100%ක් විතර දන්නවා. එක සත්‍යයක් අනුමානට දන්නවා. ඊටු සත්‍ය එකක් ඒ කියන්නේ එක සත්‍යයක් හරියට දන්නේ නැහැ. හැබැයි දැන් අපි කතා කරපු උදාහරණයෙන් තේරෙනවනේ 99ක් දන්නවා කියලා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. තේරෙනවා නම් 100ක් තේරෙනවා නැත්නම් එකක්වත් තේරෙන්නේ නැහැ. පැහැදිලිද? හොඳට මේකත් ගන්න මම උදාහරණෙම කියන්නම්. මට ඒ එකක්වත් තේරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද කියන්නකෝ අය. එහෙමවත් කියන්න බෑ එච්චරටම තේරෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ මට මේකෙන් බිඳුවයි තේරෙන්නේ කියලා කියනවනම් එයා 100 ගැන දැනගෙන ඉපෑ කියන්න. අනිවාර්යයෙන්. තේරෙනවනේ. ඒතකොට මේකේ තේරෙනවනේ මෙලෝ දෙයක් තේරෙන්නෙම නැහැ මේ කියන්නේ. ඒ කියන්නේ මේ කියන විදිහට. පැහැදිලිද මං කිව්වේ ඒක? එහෙමයි. ඒ කියන්නේ නිකන් අනුමාන නිකන් කූමි කකුලක තරම් දෙයක්වත් දැනගන්න විදියක් නැහැ. නිකාරේට අපි නොදන්න විෂයක් ගැන තේරෙන්නේ නැහැ කියනවා වගේ වැඩක්. ඔව් නොදන්න විෂයක් ගැන තේරෙන්නේ නැහැ කියද්දි මම නොදන්න විෂයක් ගැන දැනගෙනවා කියන කතා කරන්න ඕනේ. ඔව් ඒක තමයි. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නියම වචන මාත්‍රයක් විතරයි. පැහැදිලිද? මම අර කියමින් ආවේ මම මුලින්ම මතක් කරේ මේ චතුරාර්ය සත්‍ය කියන එක අපි අංක කරලා කතා කරාට එහෙම කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි චතුරාර්ය සත්‍ය කියන එක. පැහැදිලිද? අර මම මුලින්ම අර ඒ අංක පිළිවෙලට දාලා මම දැන් කිව්වේ 99 කතාවයි 150 කතාවයි ඒ තියෙන ගැටලුව. සත්‍ය කියන එක චතුරාර්ය සත්‍ය කියලා ආර්ය සත්‍ය හතර බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ තුල තියෙන නැත්තම් සත්‍ය අවබෝධය කියන එක එක ඒ කියන්නේ එක පරියායකින්. ඒ කියන්නේ ආර්ය සත්‍ය හතර කියන්නේ එක පරියායක්. පැහැදිලිද? ඒ කියන්නේ අපි කියන්නේ මොන හරි දෙයක් තේරුම් කරවන්න ගන්න එක නිර්වචනයක් කියන එක ගන්න. පැහැදිලිද? ඔව් එහෙමද. දැන් මේව ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේත් සේකයි. ඒ වගේම අනිච්ච දුක්ඛ අනාත්ම අසුබ අවබෝධ වුණා කියන්නේත් සේකයි. ස්කන්ධ ආයතන ධාතු ගැන අවබෝධ වුණා කියන්නේත් සේකයි. පටිච්චසමුප්පාදය අවබෝධ වුණා කියන්නේත් සේකයි. ඒතකොට තේරෙනව නේද? මේ පෙන්නන ඒ කියන්නේ සත්‍ය කියන එකේ මුහුණුවර වල ටිකක් මේ තියෙන්නේ. පැහැදිලිද? ඒකේ එකක් තමයි අපි හුඟක් වෙලාවට කතා කරන බෑත චතුරාර්ය සත්‍ය. පැහැදිලිද? මෙන්න මේකේ හොඳට තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය කියන එක මම අර ඉස්සෙල්ලා උදාහරණයක් මතක් කරා වගේ එකක් තේරලා ඊටු එක පස්සේ තේරෙන්නේ නැහැ. දෙකක් තේරලා ඊටු දෙක නොතේරිය යන්නේ නැහැ. තුනක් තේරලා අනිත් එක ගැන විචිකිච්ඡාවක් එන්නේ නැහැ. තේරෙනවා නම් සියල්ල තේරෙනවමයි. මේක තියෙනවා හොඳට පෙන්නපු තැන. මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේකේ මූලාශ්‍රය පෙටකෝපදේශය චට්ටම් භූමි කියන කොටසේ 173 පිටුව බලන්න. මෙන්න මේකේ බලන්න. මේ රතු පාටින් ඉරි ගහලා තියෙන එක පේනවනේ. මෙතන කියන්නේ මොකද්ද? මෙසේ චතුරාර්ය සත්‍යයන්ගේ සමකාලයේහි ඒක ක්ෂණේහි ඒක චිත්තයෙහි නො පෙර පසුව අවබෝධ වෙයි. පැහැදිලිද? එහෙමයි. චතුරාර්ය සත්‍ය කියන එක එකම වෙලාවේ එකම මොහොතේ එකම චිත්තයක පෙරපසු නොවි අවබෝධ වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙමයි. ඒ කියන්නේ දැන් මේ විදිහට මේ වචන පාවිච්චි කරන්න වෙලා තියෙන්නෙම දැන් අපිට හිතෙන්නෙම එකකින් පස්සේ සිද්ධියක්මනේ ලෝකෙ තුල. එහෙමයි. මේ මෙතන පෙන්වන්නේ ඒක තමයි ලෝකෝත්තර දර්ශනය තුල කාලය ඉක්මනවා. ඒ කියන්නේ සම්දිට්ඨික කාලික තැනකින් අහුවෙන්නේ මේක. ඒ කියන්නේ කාලයකට ගන්න බෑ. කාලයකට ගන්නවා කියන්නේ මොකද්ද? එකකට පස්සේ තව එකක් යනවා කියන සිද්ධියනේ කාලය කියන්නේ. එනේ කාලයක් අපි කොහොමද නිර්වචනය කරගන්නේ? එකක් තව එකකින් ගන්න දෙපැයි. ඒ කියන්නේ ලෝකයේ තුල සියලුම මිනුම් දඩු බලන්න. ඒ හැමතැනම දෙකක් එන්න දෙපැයි. එහෙම සෝන. සීමාවක් දෙකක් පරාසයක් ඒ සියල්ල එන්න ඕනේ. පැහැදිලිද? ඒ පරාසය කියන එක එනවගෙන ලෝකයේ තුල. ඒ කියන්නේ සාපේක්ෂත්වයක්. මෙතන මේ වෙන්න ආර්ය සත්‍ය අවබෝධය තුල මේ චතු සත්‍ය අවබෝධය කියන්නේ එකකින් පස්සේ එකක් නෙමෙයි. පැහැදිලිද?
එක විට එකවර පෙරපසු නොවි අවබෝධ වීම. ඒතකොට එහෙම අවබෝධ වුණොත් බුදුහාමර මතක් කරන්නේ මොකද? සත්‍ය අවබෝධය සමග ආර්ය ශ්‍රාවකහට තුන් සංයෝජනය ප්‍රහීන වෙත්. ඒ කියන්නේ සත්‍ය අවබෝධයත් එක්කම අපි දන්න විදිහට සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ මූලික තුන් සංයෝජන ටික ගෙවෙනවා. එහෙමයි සෝන. අන්න ඒක තමයි මට මෙතන පොඩක් පෙන්වන්න ඕනකම තිබ්බේ. දැන් මේක හොඳට තේරුම් ගන්න. සත්‍ය අවබෝධය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය අනිවාර්යයෙන්ම කියන්නේ මේ සත්‍ය එක කැටියට එක ගුලියට පවතින්නේ. මේක දැන් කෙනෙක් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ දේශනාවක් කරනවා කියන එකේදී සමුදය නිරෝධය මාර්ගය කියන එක අයින් වෙන්න විදිහක් නැහැ. පැහැදිලිද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන කතා කරනවා නම් නිරෝධය මාර්ගය අයින් වෙන්න බෑ. නිරෝධ සත්‍ය ගැන කතා කරනවා නම් දුක්ඛ සමුදය මාර්ගය කියන එක අයින් වෙන්න බෑ. මාර්ග සත්‍ය ගැන දේශනාවක් වෙනම නම් පළවෙනි තුන අයින් වෙන්න විදිහක් නැහැ. පැහැදිලිද? ඒතර මේකේ තියෙනවනේ අදහස දැන් මෙතන මේ ඥාණය කියන එක නැත්තම් සත්‍ය කියන එක නැත්තම් ප්‍රභාෂරත්වය කියන එක පිරිසුදුකම කියන එක විසුද්ධිය විමුක්තිය කියන ස්වභාවය ඒ විමුක්තිය අවබෝධ වෙච්ච කෙනාට නැත්තම් විසුද්ධියටපත් වෙච්ච කෙනා කාට හරි කියනකොට නැත්තම් දේශනා කරනකොට ඒ සත්පුරුෂයන් වහන්සේලා දේශනා කරනකොට ඒ ඥාණයනේ වචන වලට ගේන්නේ. ඒ වචන වලට ගේනකොට ওই වචන වල අනිවාර්යෙන් මේ සත්‍ය හතරේම අන්තර්ගතය තියෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය අන්තර්ගතයෙන්මයි මේ වචන ටික අහුවෙන්නේ. පැහැදිලිද? ඒ හින්දායි කෙනෙක්ට ඒ කියන දේශනාව අහලා තමන් තුල මෙතුවක්කල් පහළ නොවෙච්ච ධර්මය පහළ කරගන්න හැකියාව වෙන්නේ. පරතෝ ഘോഷය ඔච්චර වටින්නේ ඔන්න ඔය කාරණාව නිසා. ඒ කියන්නේ පරතෝ ഘോഷය ලැබෙනකොට ඒක ලබන කෙනාට ධර්මය තමන් තුලින් අවබෝධ කරගන්න උපනිෂය ලැබෙන්නේ. මොකද ඒ දේශනාව වෙනකොට ඒ දේශනාව තුල ගැබ් වෙලා තියෙන සත්‍ය. ඒ කියන්නේ ස්කන්ධ සම්බන්ධ සත්‍ය, ධාතු සම්බන්ධ සත්‍ය, පටිච්චසමුප්පාදයේ අර්ථය, නිරෝධාර්ය සත්‍ය නැත්නම් අනුත්පාදයේ ස්වභාවය, චතුරාර්ය සත්‍යයේ සංකලණي ඒ ඔක්කොම කැටි වෙච්ච ස්වභාවයකින් තමයි දේශනාවක් සිදු වෙන්නේ. කියන්නේ සත්පුරුෂයන් වහන්සේලා ධර්ම දේශනාවකදී කරන්නේ අන්නේ ඒක. එතකොට තමයි අර මෙච්චර කල් අපි කියන්නේ මඩගොඩේ හිටපු කෙනාට තමන් ඉන්නේ මඩේ බව අවබෝධ කරගන්න පුළුවන් විදිහට තේරුම් කරවන්න පුළුවන් වෙන්නේ. නැත්නම් තමන් ඉන්නේ මෝහයක, තමන් ඉන්නේ අඳුරක කියලා තේරුම් කරවන්න පුළුවන් පහන් ආලෝකය වගේ තමයි ඔය සත්‍ය කියන එක. පැහැදිලිනේ? ඉතින් මේකේ පොඩක් එම්ෆසයිස් කරලා පෙන්නන්න ඕනේ. අපි ලෝකයේ තුල කරන්නේ එකකින් පස්සේ කියලා දුක නැති කරන ස්වභාවයක්. හැබැයි බුදුහාමුදුරුවෝ මේ පෙන්වන ස්වභාවය තුල මෙතන සත්‍ය ඥාණය අවබෝධ වෙනවා කියනකොට මාර්ගය, නිරෝධය, සමුදය, දුක කියන සමස්තය හරියටම අවබෝධ වෙනවා. පැහැදිලි? ඒකයි මම අතන කොටසින් පෙන්නුවේ. ඉතින් හොඳට තේරුම් ගන්න දැන් අර මේකෙන් මට ගන්න ඕන එක තව අදහසකුත් තියෙනවා. දැන් සත්‍ය අවබෝධයේ පිණිස තමන්ගේ කායික, මානසික, වාචසික හික්මීම අනිවාර්යයි. තිදොර සංවරතාවය අනිවාර්යයි. ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටික බව. ඒ කියන්නේ ලෞකික සම්‍යක් දෘෂ්ටිය, ලෞකික සම්මාදිට්ඨිය තුල සිටීම අනිවාර්යයි සත්‍ය අවබෝධයට. ඒ සත්‍ය අවබෝධයේ වීම පිණිස ඒක තමයි ප්‍රධාන උපනිශ්‍රය. ඒ උපනිශ්‍රය අරගෙන එයා තමන් තුලින් ඥාණය උපදවා ගන්න විදිහට මානසිකාරය ගත්තේ නැත්තම් දැන් මම මෙතන මේ එයා කියලා පාවිච්චි කරලා පුද්ගල ස්වභාවයෙන් ගන්න එපා. මොකද ඒක හිතන්න බෑ. ඒ කියන්නේ හිතලා කරන්න බෑ. මොකද හිතනවා කියන්නේම සාපේක්ෂ වෙලා එන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සාපේක්ෂ බව තුල නිරෝධ ඥාන, ඒ කියන්නේ අනුත්පාදය නැත්තම් නොහට ගැනීම නැත්තම් නිවන කියන එක තේරුම් ගන්න බෑ. මොකද මනසකට නිවන තේරෙන්නේ නැහැ. මොකද මනස කියන්නේ නිවනට හාත්පසින් විරුද්ධ පැත්තේ ඉන්නේ. ඒ කියන්නේ මනස කියන්නේ නිවනට සාපේක්ෂව හතුරු කල්ලිය. කවදාවත් මේ හතුරු මිතුරොත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකයි අර කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නැහැ කියලා උක. ඒකනේ අර පෙන්නන්නේ දැන් අර ඒක ලස්සන්ට තියෙනවා මේ ඒ කොටසත් මම පෙන්නන්නම් මේක පොඩ්ඩක් ආපු හින්දාම තේරුම් ගන්න යන්න. මෙන්න මේ කොටසත් බලන්නකෝ. ඕක ගැන හොඳට පෙන්නනවා ඔය ඉන්ද්‍රිය සම්බන්ධ කතාවේදී. මෙන්න මෙතන පෙන්නන්නේ ආසවශ්‍රය ඥානයේ සම්බන්ධ මේ තියෙන්නේ. මේක පටිසංගිදා මග්ග ප්‍රකරණේ මහා වග්ගයේ ඥාන කතා කොටස 219 පිටුව 55 වෙනි මෙතන කියනවා ඉන්ද්‍රිය තුන ගැන. මේ පෙන්නන්නේ ලෝකෝත්තර ඉන්ද්‍රිය තුන ගැන. මෙතන පළවෙනි එක තමයි අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. ඊළඟට තියෙන්නේ අඤ්ඤ ඉන්ද්‍රිය. අනිත් එක තමයි අඤ්ඤතාවී ඉන්ද්‍රිය. මේක පෙන්නනවා අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කිසි තැනක උපදීද? ඒ කියන්නේ කොතනද මේක උපදින්නේ? අඤ්ඤ ඉන්ද්‍රිය කොතනද උපදින්නේ? අඤ්ඤතාවී ඉන්ද්‍රිය කොතනද උපදින්නේ කියලා පෙන්නලා එතන පෙන්නනවා අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය එක් තැනක උපදී සෝතාපට්ටි මාර්ගයෙහි ය. ඒ කියන්නේ සරල කරොත් මම අර්ථය අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය බිහි වෙන්නේ ඉපදෙන්නේ සෝතාපට්ටි මාර්ගෙහි. අඤ්ඤ ඉන්ද්‍රිය සෝතාපට්ටි ඵලයේ සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරිහත් මාර්ගය. අඤ්ඤතාවී ඉන්ද්‍රිය එක්තැනකයි උපදින්නේ. ඒක තමයි අරිහත් ඵලය. පැහැදිලිනේ? ඒක තේරෙනවනේ දැන් සත්‍ය අවබෝධය තුල සෝතාපන්න මාර්ගය තුල ඒ මාර්ගක්ෂණය තුල අනඤ්ඤ තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියන ලෝකෝත්තර ඉන්ද්‍රිය අවදි වෙනවා.
තේරෙනවනේ? එතකොට ඒක තමයි අපි දන්න අපේ ෂඩායතන නැත්නම් ඉන්ද්‍රිය 6 කියන එක අතික්‍රමණය වෙනවා. ඒක අතික්‍රමණය වෙලා ඔය ඉන්ද්‍රිය ලැබෙනකොට තමයි ඒ කෙනා කියන්නේ මම මේ කතා කරන්නේ දැන් ඉන්ද්‍රිය ලැබෙන විදිය එයාට තේරෙනවා කියන අර්ථයෙන් නෙමෙයි මම මුලින්ම කිව්වනේ මේක. ඒ කියන්නේ මම මුලින්ම කිව්වේ මේක ශාස්ත්‍රීය පැත්තකින් මම මේක පොඩ්ඩක් කියන්න කියලා. ඒ කියන්නේ ඇකඩමික් පැත්තෙන් පොඩ්ඩක් කියන්න කියලා. ඒ කියන්නේ මෙතන මේ අතරම බුදු පියාණන් වහන්සේට තමයි මේක අල්ලගන්න පුළුවන්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ තියෙන ඒ මේ ඉන්ද්‍රිය පරෝපරියත්තිය වගේ ඒ ඥාන සමුදායෙන් තමයි කෙනෙක්ට මේ ඉන්ද්‍රිය අවදි වෙලාද නැද්ද කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. අපිට ඕක කවදාවත් හිතලා ගන්න බෑ. ඒක තේරුම් ගන්න හොඳේ. අනිත් එක මෙන්න මේක. මේ අපි කතා කරපු ඉන්ද්‍රියත් එක්ක මේක සම්බන්ධයි. මේ තියෙන්නේ පටිසදාමග්ගයේම මහා වර්ගයේ ඥාන කතා 143 පිටුව. මේකේ පෙන්වන්නේ සෝතාපට්ටි ඵලෂණෙහි දර්ශනාර්ථයෙන් සම්‍යක් දෘෂ්ටිතමෝ ඒ ඵලෂණෙහි පාල ඌයේ. මෙතන කියනවා ඊළඟට රතු පාටින් දාලා තියෙන එක බලන්න. අනුත්පාදේහි ඥාණය ඒ ඵලෂණෙහි සමුදාගතය. මෙතන තියෙනවද සෝතාපට්ටි ඵලෂණෙහි දර්ශනාර්ථයෙන් කියන්නේ අපි කියන්නේ දිට්ඨි සම්පන්න වීම. ඒ කියන්නේ දිට්ඨි සම්පන්න වෙනවා කියන සෝතාපට්ටි ඵලෂණෙහිම දිට්ඨි සම්පන්න වීම කියන සිදුවීම ඒ සෝතාපන්න වෙනවා කියන ඒ ස්වභාවයට එතනදී වෙන එක මෙතන ලස්සනට පෙන්නනවා අනුත්පාදෙහි ඥානය ඒ ඵලෂණෙහි සමුදාගතය කියන එක. ඒ කියන්නේ මොකද්ද? අනුත්පාදය. නැත්තම් අනුත්පාදිනම තමයි සමහරවිට අපි පාවිච්චි කරන්නේ නිරෝධය නැත්තම් නොහට ගැනීම කියලා. පැහැදිලිද? එන්නේ සත්‍ය අවබෝධයත් එක්ක අහුවෙන්නේ මොකද්ද? නොහට ගැනීම කියන එක අහුවෙනවා. ඒ කියන්නේ අනුත්පාදය කියන එක ඒ අනුත්පාද ඥානය කියන එක පහළ වීමමයි සත්‍ය අවබෝධය කියන්නේ. පැහැදිලිද? මේක මම ආයි කියන්නේ මේක මේ සම්පූර්ණම මේ ඇකඩමික් පැත්තක් මම මේක පොඩක් පෙන්නුවේ අර සත්‍ය කියන එක අර අපි දන්න විදිහට කොටස් විදිහට බලලා මේකෙන් පස්සේ මේක වගේ ඒ ප්‍රතිපදාවකින් යන්න තියෙන ඉඩ කඩ අඩු කරන්න හොඳේ. ඒක වැරදි කියලා පෙන්න ගන්නයි මම ඕක පෙන්නුවේ. ඒක තේරුම් කරගන්න ඒකයි මම අර මේ සටහනේ තදලා පෙන්නුවේ. දැන් මේ පිළිවෙලට දාන්න පුළුවන් චතුරාර්ය සත්‍ය කියන එක 1 2 3 4 කියලා යම් කිසි කියන්නේ පැහැදිලි කිරීමකට කරන්න පුළුවන්. හැබැයි ඒක එහෙම විස්තර කරාට එක සත්‍යයක් තුල සමස්තයම කැටි ගහන්න ඕනේ. ඒ කියන්නේ සමස්තයම ගැබ් වෙන්න ඕනේ. සමස්තයම එකතු වෙලා තියෙන්න ඕනේ. හැබැයි ලෝකයේ තුල අපි කතා කරන සත්‍ය තුල ඒව වෙන වෙනම කතා කරන්න පුළුවන්. මොකද අපිට තේරෙන්නෙම වෙන වෙනමනේ. ඒ කියන්නේ දුක කියලා එකක් දන්නවා. ඒකට හේතුව වෙනම අපිට තේරෙනවා මෙහා ආරයා කියලා වෙනම කෙනෙක්. ඒක නැති කරන විදිහක් කියලා තව එකක් තේරෙනවා. ඒක නැති කරාම ස්වභාවය කියලා තව එකක් තේරෙනවා. පැහැදිලිනේ? හැබැයි ආර්ය සත්‍ය අවබෝධය තුළ එහෙම වෙන් කරලා කරන්න පුළුවන් විදිහක් නැහැ. කියන්නේ වෙන් කරලා පැහැදිලි කරන්න පුළුවන් ඒක ගැන ප්‍රශ්න නැහැ. හැබැයි වෙන් කරලා පැහැදිලි කරනවා කියද්දි ඉතුරු ටික ඒකට අදාළ නැහැ නෙමෙයි. සියල්ල අදාළයි. පැහැදිලි කතාව. එහෙමයි. ඉතින් මේකේ හොඳ තැනක් තේරුම් ගන්න. ඒ කියන්නේ අපි දන්න දුක අවබෝධ කරනවා කියන එකට මේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මොකද අපි දුක ගැන දන්නවා කියන්නේ අපි ඕකෙන් අයින් වෙන්න අනිවාර්යෙන් ප්‍රතිපදාවල් හොයාගෙන තියෙන්නේ අපි දන්න විදිහට. පැහැදිලි. සරලවම වතුර තිබහා කියන දුකෙන් නිදහස් වෙන්න අපි ඒ කියන්නේ අපිට බැරිම වුණොත් වෙන මිනිස්සෙක්ගේ තියෙන වතුර වීදුරුවක් හොරගම් කරලා හරි බොන තැනට අපේ පිළිවෙත් ක්‍රියාදාම අපි දැනගෙන තියෙනවනේ දැන්ටම. ඒ කියන්නේ හොඳට ගන්න අලුතෙන් කෙනෙක්ට හොරගම් කරන්න උගන්වන්න දෙයක් නැහැ නේ. ඒ කෙනාට බැරිම නම් එයා ගන්නවම තමයි අනිත් කෙනාගේ දේ. පැහැදිලිද? එහෙමයි. එහෙනම් ලෝකයේ තුල අපි දන්න දුකෙන් නිදහස් වෙන්න මිනිස්සු අපි කියන්නේ තිරිසන් මට්ටමටම වැටෙන මට්ටමක් තියෙනවා ලෝකේ. ඉතින් ඒ මට්ටමත් පාලනය කරන් ඉන්න පිරිස තමයි ඇත්තරම ලෝකයේ තුල අර සීලවන්ත ගුණවන්ත මට්ටමේ ඉන්නේ. ඒ සිල්වත්කම ගුණවත්කම තමන්ගේ තියෙන ආයාසය තියෙන තාක් විතරයි රැඳෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ බුදුවරු ලෝකේ පහළ වෙච්ච කාලේ සත්පුරුෂය ලෝකේ පහළලා ඉන්න කාලේ මිනිස්සු යහපතට සම්මාදිට්ඨියට ලෞකික සම්මාදිට්ඨියට හැරෙනවා. හැබැයි ඒ ලෞකික සම්මාදිට්ඨිය කොච්චර හිටියත් ඒකේනා ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්තම් චතුරාර්ය සත්‍ය අවබෝධයට ගියේ නැත්තම් ඒකේනා ආයි නැවත ලෝකෙ ඉපදෙන කාලේට සත්පුරුෂය ලෝකේ නැති වුණොත් කවදාවත් අර කලින් හිටපු සම්මාදිට්ඨිය ගන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මිච්ඡාදිට්ඨියට වැටෙනවමයි. පැහැදිලිනේ? ඉතින් ඒකයි යෝගේ භයානකම කියන්නේ ඒක තමයි යෝගේ බලන්න තියෙන නේ. ඒකයි අර බුදුහාමුදුරුවන්ගේ පහළ වීම සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන එක සංඝරත්නයේ වැඩ ඉන්න විදිහ කියලා ඔය ෂණ සම්පත්තිය ගැන කියද්දි ලස්සනට කියන්නේ දුර්ලභෝ බුදුපාදෝ ලෝකස්මින් දුර්ලභෝ කොණ සම්පත්තිය කියලා එහෙම පෙන්වන ලස්සන ගාථා ටිකක් තියෙනවා. ඒවා පෙන්වන්නේ ඔය ෂණ සම්පත්තිය තාම දුර්ලභයි කියලා ඔන්න ඔය අර්ථය නිසා. මොකද අපි දන්න විදිහට මේ ලෝකේ අපි හැමදාම දුක කියන එක දැනන් ඉඳලා තියෙනවනේ අපේ කෝණේ. ඉතින් අපි හැමෝම ලෝකේ කොහේ ඉපදුනත් දුක කියන එක අපි දන්නවනේ. හැබැයි ඒ දුක දැන ගැනීම දුර්ලභ නෙමෙයි. ඒක ෂණයක් නෙමෙයි. ඒක ෂණ සම්පත්තිය නෙමෙයි. අපි දන්න දුක දැනගන්නවා කියන්නේ ෂණ සම්පත්තියෙන් ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවක් නෙමෙයි. ඒක හැමෝටම තියෙන ඊටාම සුලභ අවස්ථාවක්. පැහැදිලිද? මේ හැමෝටම දුකක් තේරෙන එක. හැබැයි ආර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක ඔය අපි දන්න දුක කියන එකත් එක්ක ගන්නකොට අහසර පොළොව වගේ ඊටාම මේ වෙනසක් තියෙන ස්වභාවයක්. ඒකයි ඒක හොඳට ඒ කියන්නේ ඒ සත්‍ය අවබෝධයට ඊටාම තියුණු ප්‍රඥාවක් සහ ඊටාම තියුණු අපි කියන්නේ අවධානයක් තියෙන්න ඕනේ. සෑහෙන ලොකු ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම දන්නේ නැහැ කියන ස්වභාවය Tamanට යන්තම් හරි තේරලා තිනවා. එතකොට තමයි අර අපි කියන්නේ හදපත්ලෙම කියන දේ හොඳට අහන්නේ. පැහැදිලිද? ඉතින් මම මේ කාරණා ටික මතක් කරේ අපිට අර මූලික ප්‍රතිපදාව විදිහට උනත් මේකේ ගතියුතු සෑහෙන කාරණා ටිකක් තියෙන හින්දා. පැහැදිලිද?
එතකොට ස්වාමීන් වහන්සේ උතන මේ අපි නිරෝධයේ පැත්ත පොඩ්ඩක් තව මේ කතා කරොත් ඒ කියන්නේ උතන අර සවපදිශේෂ අනුපදිශේෂ කියලා කතා කරනෝනේ. ඔව්. එතකොට නිරෝධය කියන එක කොතෙන්ද තෝක වැටෙන්නේ? මෙහෙමයි දැන් මම ආයි කිව්ව එකයි දැන් නිරෝධ ආර්ය සත්‍ය කියන එක කතා කරනකොට දුක්ඛාර සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, මාර්ගාර සත්‍ය කියන එක අනිවාර්යෙන් කතා වෙන්න ඕනේ. පැහැදිලිද? දැන් මෙතන මෙහෙමයි මේ කාරණාවේදී අයියා කියපු එකේ හොඳ තැනක් තියෙනවා ගන්න. අනුත්පාද ඥානය නැත්නම් අනුත්පාද ස්වභාවය කියන එක අනුත්පාද ස්වභාවය කියන එක තමයි අත්‍තරම ඥාන දර්ශනය කියන්නේ. පැහැදිලිද? සත්‍ය අවබෝධය කියන්නේ අනුත්පාද ස්වභාවය නොහට ගැනීම අවබෝධ වෙනවා කියන එක. සෝතාපන්න වෙනවා කියන්නේ නැත්නම් සේකත්වයට පත් වෙනවා කියන එක සිදු වෙන්නේ අනුත්පාදය ඥානෙ පහළ වුණොත් නේ. කියන්නේ නොහට ගැනීම අවබෝධ වුණොත් නේ. නොහට ගැනීම කියන්නේ මේ ලෝකය තුල කිසිම දෙයකින් ලබන්න බැරි සුවපත් භාවය, සැනසීම. නිබ්බාණං පරමං සුගන්ති කියන තැන. පරම සුඛය නම් නිවන කියන තැනට. එතකොට එතනදිත් නිවන දැකීමක් තමයි සේක කෙනාට වෙන්නේ. පැහැදිලිද? ඕකේ නිවන දැකීම සහ ඒ දුටු නිවනටපත් වීම නැත්නම් අපි කියන්නේ සාක්ෂාත් කර ගැනීම, පරිපූර්ණ කර ගැනීම, සම්පූර්ණයෙන් විසුද්ධ බවට පත්වීම, පිරිනිවී යෑම, පරිනිර්වාණය කියන තැනට යනකොට වෙන්නේ අර දුටු නිවන සාක්ෂාත් කරන එක. පැහැදිලිද? දුටු නිවන සාක්ෂාත් කරනවා කියන එකටත් නිවන් දකින්නවා කියන එක ගන්න පුළුවන්. ඒතකොට තියෙනවනේ අර දකින්නවා කියන එකේ හැඟීම වෙනස් වෙනවා කියලා. එතකොට මම අර කියන්න ආපු කාරණාව ඕක දැන් අය අහපු පැත්තෙන් අර අනුපදිශේෂ සහ සවපදිශේෂය කියන තැනට එනකොට දැන් සවපදිශේෂ පරිනිර්වාණ ධාතුව තමයි රහතුන් වහන්සේලාගේ ස්වභාවය. ඒ කියන්නේ සවපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් නිවෙනම රහත් වෙනකොට. පැහැදිලිද? එතන අපි අර ඉන්ද්‍රියවලදී කතා කරේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියලා එකක්. එතන මතකයිනේ අරහත් මාර්ග ඵලයේදී අඤ්ඤතාවී ඉන්ද්‍රිය තමයි ඉපදෙන්නේ. ඒතර මේ අඤ්ඤතාවී ඉන්ද්‍රිය කියන එකේ අනුග්‍රහයෙන් ඒකේ තියෙන උපයෝගීතාවයෙන් රහතුන් වහන්සේලා තමන්ගේ ආයුෂය කෙලවරන තාක් ලෝකයේ තුල ගනුදෙනු වෙනවා. එනේ ලෝකයේ තුල කටයුතු කරනවා. ඒ ඉන්ද්‍රියගෙත් ඒ කියන්නේ විනාශය නැත්තම් අර ලැබිච්ච උපදියේ අවසානය. උපදිශේෂයේ අවසානය. ඒ අවසානය තමයි පරිණාම ධාතුව නැත්තම් ස්කන්ධ පරිණාමණය කියලා අපි ගන්නෙ. පැහැදිලිද? ඒ ස්කන්ධ පරිණාමණය වෙනකොට තමයි ඇත්තටම උප්පරිම නිවීම ලැබෙන්නේ. ඔකට හොඳ උදාහරණයක් තමයි අර පෙටකොබ දේශයේ පංචම භූමි කියන එක මේ තියෙන්නේ. 111 විතර. ඒකේ තුන්වෙනි තැන පෙන්නන්නේ. එතන බුදුහාමුදුරන්ගෙන් අජිත ස්වාමීන් වහන්සේ අහනවා නිදුකානන් වහන්සේ මාර්ග ප්‍රඥාවත් ස්මෘතියත් තදවශේෂ නාම රූපද යන මේ කියන ටික කොතනද නිරුද්ධ වෙන්නේ? කියන්නේ නොහට ගැනීම වෙන්නේ කොතනින්ද කියන එක. පැහැදිලිද? ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ උත්තරය දෙනවා අජිතය තෙල කියන්නේ මේ කියන එක. හොඳේ. මේ යම් ප්‍රශ්නයක් විචාලෙහිද එය තොපට කියමි. යම් තැනකලා නාමයත් රූපයත් නිර්වශේෂ කොට නිරුද්ධ වේද ඒ පස්චිම විඥානයාගේ නිරෝධය සමගම විඥාන නිරෝධෙහිලා තෙල නාම රූප නිරුද්ධ වේ. මේ ප්‍රශ්නෙන් කුමක් පුළුවුස්සීදයත්. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙන් මොන ආකාරයක් එනේ මොකද්ද විචාරන්නේ මොකද්ද විමසන්නේ කියනවා නම් එතන පෙන්නන්නේ අනුපදිශේෂ නිර්වාණ ධාතුව පුළුස්සයි. පැහැදිලිද? එය බුදු පියාණන් වහන්සේ අනුපදිශේෂ නිබ්බාන ධාතුවෙන් විසඳනසේක. ඒ කියන්නේ නාම රූප සහ මාර්ග ප්‍රඥාව ස්මෘතිය. ඒ කියන්නේ සිහිය කියන එක කොතනින්ද නිරුද්ධ වෙන්නේ? ඒ කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ කොතනින්ද කියලා අහනකොට බුදුහාමුදුරුවෝ ඒක විසඳන්නේ කොතනින්ද? සවපදිශේෂයට කොට කරලා නෙමෙයි අනුපදිශේෂයෙන්. පැහැදිලි? ඒ කියන්නේ අර මම ඉස්සර මතක් කරේ 100%කම ඒ කියන්නේ පූර්ණ සැනසීම තියෙන්නේ කොතනද? ස්කන්ධ පරිහරණයොත් ගෙවෙන්න ඕනේ. ස්කන්ධ පරිහරණයොත් අයින් වෙන්න ඕනේ. පැහැදිලිද? අර සාරිපුත්ත හාමුදුරුවෝ එක තැනක මට මතක හිට බමුණෙක් අහනවා අන්නේ පරිබ්‍රාජකෙක් දැන් ඔබ වහන්සේලා කියන විදිහට ඔය නිවනේ තියෙන විදි මොකද්ද? සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා එනේ විදීමක් නැති කමමයි ඔකේ තියෙන සැපේ කියලා කියන්නේ. පැහැදිලි? ඒතකොට දැන් අපි අපේ කෝණයෙන් ගන්නවා දැන් අපි සැපේ කියලා දන්නේ අපි යම් දෙයක් විඳලානේ. අපි දැන් ඔය විඳීමක් නැති විඳීම කියලා නැත්නම් විඳීමක් නැති තැන තියෙන සැපේ කියලාත් අපි ගන්න අපි දන්න සැපේට සාපේක්ෂව. එහෙම එකක් නෙමෙයි කියන්නේ හොඳේ. ඒ කියන්නේ මෙතන සම්පූර්ණ පුද්ගලභාවයේ 100%ක්ම හොසි. ඒ කියන්නේ නැවත ඉපදීම ඒ කියන්නේ අපි කියන්නේ කරටියෙන්ම ගලවලා ඉවර කරලා ඒ කියන්නේ දශමයක්වත් කෙලෙසයක් හිටින් නැති. ඒ කියන්නේ සියලු කෙලෙස් පරිණාමණය සියලු ස්කන්ධ පරිණාමණයේ තැන තියෙන විඳීම කියන එක අපිට කවදාවත් හිතලා ගන්න බෑ. ඒ මම කියුවේ වචනෙට අපේ කෝණය පොඩ්ඩක් තව ඉස්සරහට දාගන්න පුළුවන් තරම් මොකද අපි දන්න සැපේ නෙමෙයි ඔය කියන්නේ. පැහැදිලි? ඒතර දෙනනේ 100%ක කියන්නේ 100%කම ඒ කියන්නේ ඉවරටම ඉවරයි අනුපශේෂ පරිණාම ධාතුවෙන් පිරිණිවුණාට පස්සේ එතන ආයි කියන බෑ ඒ රහතුන් වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේ ඒ පස්සේ බුදු පියාණන් වහන්සේලා කියලා අපි අර කිව්වට ඊට පස්සේ දැන් පිරිණිවම් පෑවේ බුදුහාමුදුරුවෝ කියලා ගන්න බෑ හොඳේ. මොකද ඔර තියෙන්නේ අර අව්‍යාකෘත ප්‍රශ්නවල තථාගතයන් වහන්සේ පිරිණිවීමෙන් පස්සේ ඉන්නවද කියලා අහනකොටම බුදුහාමුදුරුවෝ මොකද්ද උත්තරේ කියන්නේ? පිළිතුරු දෙන්නේ ප්‍රශ්නේ වැරදි. ওই ප්‍රශ්නේ දෙන්නේ නැහැ කියන එක.
ප්‍රශ්නේ දෙන්නේ. තේරෙනවද? එතකොට දැන් හොඳ තේරුණා අපි භාෂා ව්‍යවහාරය තුල අපි පාවිච්චි කරන්නේ බුදු පියාණන් වහන්සේ පිරිනවම් පාපු බව. එතකොට කෙනෙක් පිරිනවම් පෑවා කියන එක අපි කතා බහට යොදනවා මිසක ඒක ගන්න එපා. දැන් බුදුහාමුදුරු පිරිනවම් පෑවා. ඒ කියන්නේ පිරිනවම් පාපු බුදුහාමුදුරු ඉන්නවා කියන දන්ට එදෙනවා එහෙම කියොත්. එහෙමයි. පැහැද? එහෙම ගන්න එපා. හොඳ ඒක අපි තියෙනවනේ භාෂා ව්‍යාකරණේ. ඒ අදහසයි ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි කතා කරේ දුක ගැනනේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්වන දුක්ඛාර සත්‍ය නැත්නම් චතුරාර්ය සත්‍ය තුල පෙන්වන අදහස කියන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්වපු දුක්ඛ සත්‍ය සහ අපි දන්න දුක කියන එකේ ලොකු වෙනසක් තියෙනවා කියලා මම මුලින්ම මතක් කරානේ. ඒතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන දුක්ඛාර සත්‍ය නැත්නම් ඒ දුක කියන එක අවබෝධ වෙන ස්වභාවය තුල මෙන්න මේ කොටසත් හොඳ තැනක් තේරුම් ගන්න තැනක් තියෙනවා මේකෙත්. මේක තියෙන්නේ විචේබාර විභංගයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ නෙති ප්‍රකරණේ පටිනිද්දේශ වාරයේ විභංග කොටස. මේක අහනවා කිංසුතස්ස මහබ්බයන්. මේක මේ මෙතන කියන්නේ කිංසුතස්ස මහබ්බයන් යන ප්‍රශ්නයේහි දුක්ඛමස්ස මහබ්බයන් යන විසඳීම. ඒ කියන්නේ කුමක්ද ස්වාමීනි ලොකුම බය කියලා අහුවාම ඒකට දුන්න උත්තරේ තමයි දුක්ඛමස්ස මහබ්බයන්. දුක තමයි ලොකුම බය කියන එක. පැහැද? එනේ ලොකුම මේ ඊටාම කියන්නේ භයානකම දේ දුක කියන එක. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ පෙන්නපු අර්ථය මේක විසඳනවා. දුක දෙවදාරුම් වේ. කායික දුක එකක්, චෛතසික දුක එකක්. කයෙහි උපන්නේ දුකය, සිතෙහි උපන්නේ දොමනස. අපි අහලා තින්නේ අර දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුද්ධಂತಿ කියලා. ඔව්. දුක කියන එක කය පැත්තට එන්නේ, දෝමනස්ස එන්නේ හිත පැත්තට. සියලු සත්වයෝ දුකට තැති ගනි. ඒ කියන්නේ සියලු සත්වයෝ ආයි ભેද බින්නයකින් තොරව දුකට තැති ගන්නවා, බය වෙනවා. දුක හා සම වූ බියක් නැත. ඒ දුකට වැඩිතරම් බියෙක් කොහි හෝ යෑ. ඒ කියන්නේ ඒ දුකට වැඩි දුකක් තව වෙන කොහෙද තියෙන කියලා අහන්නේ. ඊට පස්සේ පෙන්නනවා දුක්ඛතා තුනක් තියෙනවා. එකක් දුක්ඛ, අනිත් එක විපරිණාම දුක්ඛ, අනිත් එක සංඛාර දුක්ඛ. මෙන්න මේක බලන්න. එහි ලෝවැසි තෙමේ අවදි වශයෙන් කිසි කලෙක දුක්ඛතාවයෙන් මිදෙයි. එසේම විපරිණාම දුක්ඛතාවයෙන් මිදෙයි. ඒ කියන්නේ සමහර කාලවල දුක්ඛ කියන ස්වභාවය අපිට තේරෙන්නේ නැතු වෙනවා. විපරිණාම දුක්ඛය කියන එක අහුවෙන්නේ නැතු වෙනවා. ඒ කවර හේින්දයක් ලොවේ අල්පාබාධ වෙනවා, දීර්ඝායුෂ වෙනවා. ඒ කියන්නේ ඉතින් අර බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ මෙතන අර්ථය පෙන්නන්නේ විපරිණාම දුකත් දුක්ඛයත් කියන එක අල්පාබාධ තියෙන කාලේට දීර්ඝායුෂ කාලේට මිනිසුන්ට තේරෙන්නේවත් නැහැ, සත්වයන්ට තේරෙන්නේවත් නැහැ. මෙන්න මෙතන මේ අර කහපාටින් මාක් කරලා තියෙන දර බලන්න. සංඛාර දුක්ඛතාවයෙන් වැලිත් ලෝවැසි අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන්ම මිදෙයි. අර ප්‍රේංකරය ඇහුවේ අනුපදිශේෂ සහ උපදිශේෂ සම්බන්ධ වෙන දුකට. දැන් මෙතන හොඳට පෙන්නව නේද? මෙතනින් ගන්න තියෙන හොඳ අර්ථයක් තියෙනවා. අනුපදිශේෂ පරිණාණ ධාතුවෙන් මිදෙන්නේ නැති තාක් අනුපදිශේෂ පරිණාණ ධාතුවෙන් නිවෙන්නේ නැති තාක් ඒ සියලු දෙනාම සංඛාර දුක්ඛෙන් දුක් විඳිනවමයි. පැහැදිලි. ඒතකොට රහතුන් වහන්සේලා අයිති වෙනවා, සේකත්වයේ ඉන්න සත්පුරුෂයෝ අයිති වෙනවා, පුතත්ජන සියලු දෙනා අයිති වෙනවා, සියලු සත්වයාම සංඛාර දුක් කියන එකේ දුක් විඳිනවා. හැබැයි මේකේ ප්‍රශ්නේ මේකයි සංඛාර දුක කියන එක වැටහෙන්නේ ඉතින් ඥාන දර්ශනයක් තියෙන කෙනාටනේ. එහෙමයි. අර මම ඉස්සෙල්ලා කිව්වේ දැන් මට මේකේ තේරෙන්නේ නැහැ කියලාවත් කියන්න බෑ කියලා අපිට. ඒ වගේ සංඛාර දුකෙන් දුක් විඳිනවා කියලා සාමාන්‍ය කෙනාට තේරෙන්නේ නැහැ. පැහැදිලි. ඉතින් මෙතන සියලු දුකෙන් නිදහස් වෙන්න තැන මොකද්ද? ඒ කියන්නේ යම් කිසි තැනක හෝ දුකක් පවතිනවා නම් එතන නිවීම තාම හම්බෙලා නැහෙනේ. කියන්නේ සංඛාර දුකිනුත් යම් කිසි දවසක සත්පුරුෂයෙක් ගැලවෙනවා නම් අන්න එදාට තමයි අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියන එක කියන්නේ. ඒක තමයි අතරම පිරිනිවීම කියලා කියන්නේ. පිරිනිවන් පෑම කියලා කියන්නේ. ඒ පිරිනිවන් පෑම තමයි සියලු දුකෙන් නිදහස් වෙන මග. ඒ කියන්නේ නිවන 100% අත්විඳිනවා කියන්නේ අන්න ඒ තැනට. දැන් මෙතනින් ගන්න එපා අත්විඳින කෙනා ඉන්නවා කියන එක නෙමෙයි මම අදහස් කරේ. හොඳයි අපිට සාපේක්ෂ අර්ථයක්. පැහැදිලිද? මේ කොළපාටින් මතක් හයිලයිට් කරලා තියෙන බලන්න. ඒ නිසා සංඛාර දුක්ඛය ලෝකයාහට දුකයි කොට දුක්ඛමස්ස මහබ්බයන් වදාරන ලදී. ඒතර මෙතන තේරෙනව නේද? බය විය යුතු නැත්තම් කුමක්ද ස්වාමීනි මේ ලෝකේ තියෙන බය ලොකුම මහාම බය මොකක්ද කියලා අහනකොට අපි අද කතා කරන මේ දුක කියන එක නෙමෙයි ඇත්තටම බය යුතු තැන. අපි ඔය කතා කරන දුක අර ලොකුම දුක ඇතුලේ තියෙන දුක් ටිකක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ ලොකුම බය මොකද්ද? ඒ කියන්නේ මේ දුකේ අම්මා තාත්තා තමයි සංඛාර දුක්ඛය. ඒ කියන්නේ අනිච්චවද සංඛාරා කියන මේ දර්ශනය පෙන්වනකොට බුදුහාමුදුරුවෝ අවසාන පරිනිර්වාණ මන්දකේ මතක් කරන්නේ මේ සියලු සංස්කාරයෝ වෙනසන සුළුයි වහවහම අප්‍රමාදී වෙන්න කියලා මතක් කරන්නේ අනිච්ච දර්ශනය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අනිච්ච ධර්මයේ තියෙන ගැඹුර පෙන්වන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ සංඛාරය නැත්තම් සංකරණය නැත්තම් සංස්කාර ස්කන්ධය නැත්තම් මේ සකස් වීම කියන එක හරියටම දැනගත්තොත් ඒ කියන්නේ නොපවැත්ම අනුත්පාදය කියන තැන හරියට අවබෝධ වුණොත් මේ සංස්කරණයේ ගැඹුර හරියටම අහුවෙනවා. පැහැදිලි. එනේ සංකාරය අහුවෙන්න නම් උත්පාද ලක්ෂණය අහුවෙන්න ඕනේ. ඒ කියන්නේ උත්පාද ලක්ෂණය අහුවෙන්න නම් අනුත්පාදය හම්බෙන්න ඕනේ. අනුත්පාදය දන්න කෙනාට උත්පාදනය හම්බ වෙනවා. උත්පාදනය දන්නවා කියන සංකාරය දන්නවා. පැහැදිලි. ඒක තමයි පෙන්වන්නේ. කියන්නේ විද්‍යාව උදපාදි වුණොත් විද්‍යාවස පහළනොත් තමයි අවිජ්ජාව මොකද්ද කියන එකේ ගැඹුර තේරෙන්නේ. පැහැදිලි. දස බලසේ ලප්පගවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත
अट्टंग मग्ग सलिला जिन वचन नदी चिरं वहतु दस බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනා සේක්වා